ආයුබෝවන් පුතේ හැමෝටම ගමට කලින් හිරු කොහෙටද පැටියෝ එන්නේ? මුරුතන්ගෙට. ආයුබෝවන් සර්. ආයුබෝවන් පැටියෝ කවුද මේ මුරුතන්ගෙට හිරු අරන් එන්නේ? අම්මා. ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා. ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා. අම්මා අපිව අවදි කරවලා කෑම බීම අපිට හදලා දීලා නේද? ලස්සනට අපිව සරසලා අපිව පාසලට යවලා පුංචි අහිංසක බලාපොරොත්තු ටිකක් තියාගෙන ජීවිතේ ගෙවන ආදරණීය චරිතයක්. දරුවෝ සමහර වෙලාවට අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට කරනවා. හැබැයි සමහර වෙලාවට ඒවා ඉෂ්ට කරන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. සමහර දරුවෝ උත්සාහ කරනවා, උත්සාහ කරලා බැරි වෙනවා. සමහර දරුවෝ උත්සාහ නොකර ඒ අම්මගේ හීනවලට පයින් ගහලා අම්මගේ හීන සතර පහකටවත් ගණන් ගන්නේ නැතුව ඒවා ඉෂ්ට කරන්නේ නැතුව වෙනම පාරක යනවා. හරිද? හැබැයි අම්මා ඔයා මොන තත්ත්වෙන් ආවත් ඔයාව ආදරයෙන් බලා ගන්න වැට ළඟට වෙලා බලන් ඉන්න. හරි. එහෙනම් ඒ අම්මා ගැන චුට්ටක් මතක් කළේ. අපි අපේ වැඩේ කරමු. අපි දුන්නා ඔයාට මේ සැරේ ශිෂ්‍යත්ව පේපර් එකේ ගානක්. හැදුවද? හැදුවා සර්. හැදුවා. පේපර් එකේ කීවෙනි පිටුවද? මොකද පැටියෝ? කීවෙනි පිටුවද සර්? නෑ ශිෂ්‍යත්ව පේපරේ ගානක් මේ සැරේ ආපු ගානක් මම ඔයාලට දුන්නා කියලා කිව්වේ. පුතාලා පේපරේ හොයාගත්තද? පුතේ ඔව් හරි. ඒකේ දුන්න ගාන හදලා අපි අපේ දවසේ වැඩ ටික පටන් ගමු. ඒකේ දුන්නේ මෙන්න මෙහෙම ගාන. එක දෙක 14 තියෙනවා. ඊළඟට කීයද තියෙන්නේ සරෙත්? 49 2 3. ඊට පස්සේ 1 එක තියෙනවා 3 තියෙනවා. මෙන්න මෙතනට එන ගාන හොයන්න ඕන. නේද? අපිට උත්තර දීලා තියෙනවා පළවෙනි උත්තරේ 16, දෙවෙනි උත්තරේ 19, තුන්වෙනි එක කීවෙනි පිටුවද? 29. 9. right. කො බලන්න මේක හදපු කට්ටිය. සර් නතාෂි හැදුවා. කීයද පුතේ උත්තරේ? 19. හරි. හදපු අපි එක්කෙනෙක්ගෙන් අහමු. මේ 19. ඔව්. හදපු අපි එක යාළුවෙක්ගෙන් අහමු. අපි නතාෂිගෙන් අහමු. නතාෂි කොහොමද මේකේ උත්තරේ හොයාගන්නේ අපි? දෙවරක් 2 4යි. මෙතන. මෙයා වැඩි කරනවා දෙවරක් 2. ඒක ඒ සංඛ්‍යාවම වැඩි කරපුවම 4යි, right? ඊට පස්සේ 1 1යි. එක් වරක් 1 1යි. ඒක මෙතනට ලියලා මේ 4 මේ පැත්තෙන් ලියලා. එහෙම නේද? ඔව්. මෙතන දෙවරක් 2 මෙතන වැඩි කරලා 4 ලියලා තියෙනවා. ඊට පස්සේ මෙතන 9යි. 3 වරක් 3 3 9යි. ඊට පස්සේ මෙතන එක් වරක් 1. එහෙනම් මෙතන ලියන්න ඕනේ 1.
ඒ විදිහට ආවා. මෙතන 3 වරක් 3 9. 9. අපි මේවට කියනවා මෙහෙම ලියන එකට කියනවා වර්ග කිරීමක්. වර්ග සංඛ්‍යා කියලා. 1 ගුණ කිරීම 1 කියලා ලියනකොට අපි ඒක ලියනවා මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 1 දෙපාරක්. හරිද? යම් වෙලාවක අපි 6 මෙන්න මෙහෙම ලියලා තිබුණොත් ඒකෙන් කියවෙන්නේ 6 ගුණ කිරීම 6 කියන්නේ. හරි? ඒක මතක තියාගන්න. යම් අවස්ථාවක 10 කියන එක ඔන්නෝම ලියලා තිබ්බොත් ඒකෙන් කියවෙන්නේ 10 ගුණ කිරීම 10. 10 වරක් 10 100යි කියන කතාව. යම් තැනක ඔන්නෝම ලියලා තිබුණොත් 9 ගුණ කිරීම 9. 9 වරක් 9 කීයද? 81යි කියන කතාව තමයි කියවෙන්නේ. හරිද? එතකොට මේකේ මෙහෙම සංඛ්‍යා රටාවක් තමයි දරුවනේ දීලා තියෙන්නේ. සංකීර්ණයි. සර් ඔව්. සර් මොකද්ද සර් කරන්නේ? මතකද එදා මම ශිෂ්‍යත්ව පේපරේ ගානක් දුන්න මේ සැරේ ආපු. ආන්න එක්ක ගැන පොඩ්ඩක් කතා කළේ කලන. සර්. රයිට්. එහෙනම් සර් අද ටියුට් එකනේ කරන්නේ? ඔව් ඔව්. සර් උත්තරය කීයද? ඇයිද නකාසි කිව්වේ? 19 කියලා? 19 පුතේ. දෙවෙනි උත්තරේ. රයිට්. ඒක මතක් කරන ගමන් අපි අපේ නිබන්ධනය කතා කරමු. මොනවද බලන්න අපිට තාම දැන් ඉතුරු වෙලා තියෙන දැන් මාසේ අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. මොනවද බලන්න ඉතුරු වෙලා තියෙන්නේ. මං ගෙදර වැඩක් දුන්නා මතකයි. ගණිතයේ කොටස් ටිකේ අවසාන පිටුව බෙල්ල ගන්නකො. අවසාන පිටුවේ දෙවෙනි වගුව අපි කළාද? සෙනෙත් මම ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. ඔව් පුතේ දෙවෙනි වගුව අපි කළාද? නෑ සර්. අපි නෑ සර්. පෙර සංඛ්‍යා පසු සංඛ්‍යා ලිව්වනේ. නෑ සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් පෙර සංඛ්‍යා පසු සංඛ්‍යා ලිව්වා. අපිට දැන් තියෙන්නේ දෙවෙනි වගුව කරන්න තියෙන්නේ. සංඛ්‍යාව ඉලක්කම ස්ථානය ස්ථානීය අගය ඉලක්කමෙන් නිරූපිත අගය. ඒක තමයි අපිට අද කරන්න තියෙන කතාව පාඩම. අපි ඒ ගැන ඉස්සරහට කතා කරගෙන යප්පැඩියෝ. අපි සංඛ්‍යාවක් ගත්තොත් අපි මේවා ගැන මීට කලින් කතා කරලා තියෙනවා ඉලක්කම් 3 ඉලක්කම් 4 සංඛ්‍යාවලදී. හරිද සකි? අද කතා කරන්න හදන්නේ ඉලක්කම් 5 සංඛ්‍යා එක්ක ස්ථානීය අගය ස්ථානයේ ඉලක්කමෙන් නිරූපිත අගය කියන කතාව. හරි. මම සංඛ්‍යාවක් ගන්නවා 5683. මෙන්න මේ සංඛ්‍යා ගැන අපි කතා කරලා තියෙනවා. හරිද? දැන් අපි ඕක ඉලක්කම් 5 සංඛ්‍යාවක් අරගෙන කතා කරලා බලමු. 55720 අපි 20 ගන්න නැතුව අපි වෙන එකක් 27 55727 ඕකේ ඉලක්කම විදියට 4 ඉලක්කම ගත්තොත් 4 ඉලක්කම ගත්තොත් ඒකේ ස්ථානය මොකද්ද පැඩියෝ? එක ස්ථානය
ඔව් ස්ථානය කියලා කියනවා ස්ථානීය නාමය කියලා කියනවා ඔය විදිහට හඳුන්වනවා හරිද ඊළඟට අපි ඒක ලියමු එක ස්ථානය ඊළඟට ආය වචනයක් හම් වෙනවා ස්ථානීය අගය ස්ථානීය අගය කියලා කියන්නේ හරි ස්ථානීය අගය කියලා කියන්නේ මෙන්න මේ ලියපු එක ඉලක්කමෙන් ලියන කතාවට එක ඊළඟ එක ඉලක්කමෙන් නිරූපිත අගය ඒ කියන්නේ මෙතන තියෙන්නේ එක ස්ථානයේ හතරක් මේ ඉලක්කමෙන් කියවෙන්නේ එක ස්ථානයේ හතරක් කියලා. එහෙනම් එකේ ඒවා හතරක වටිනාකම තමයි මෙතනට එන්න ඕනේ. එහෙනම් මගේ දරුවනේ එකේ ඒවා හතරක වටිනාකම කීයද? 4යි. හරි. ඔන්න ඒ කතාව ඉවරයි. දැන් මේ කතාව. දෙකේ කතාව. දෙකේ ඉලක්කම තියෙන්නේ මොන ස්ථානයේද? 10 ස්ථානයේ. අන්න හරි. 10 ස්ථානයේ. ඒ 10 ස්ථානයේ තියෙන දෙකේ ඉලක්කමේ ස්ථානය තමයි 10 ස්ථානයේ කියලා ස්ථානීය අගය එන 10. මේක ඉලක්කමෙන් ලියන එක තමයි ස්ථානීය අගය කියලා තියෙන්නේ. අගය කියපුවම ඉලක්කම. ඉලක්කමෙන් නිරූපිත අගය කියලා කියන්නේ මෙතන තියෙන්නේ මේ දෙකේ ඉලක්කමෙන් කියවෙන්නේ දෙකක් ගැන නෙමෙයි. මෙතන තියෙන්නේ 10 ඒවා 10 ඒවා දෙකක් තමයි මේ නිරූපණය කරන්නේ. එහෙනම් 10 ඒවා දෙකක් කියලා කියන්නේ 20යි. 20යි. ඕන්න. හරි. ඔන්න ඒක හරි. තේරුණා නේද පුතේ? රුසිර අහන් ඉන්න පැටියෝ. තේරුණා නේද? වෙන වැඩ කරන්න බෑ රුසිර. අහන් ඉන්න ඕනේ පැටියෝ. හරිද? මේ සැරේ ශිෂ්‍යත්ව විභාගයට මේක පේපර් දෙකේම අහලා තිබුණා. හරි? මේ සංඛ්‍යා පාඩමෙන් හැමදාම ප්‍රශ්න තියෙනවා. හරි? ඊළඟට පුතේ 7 ඉලක්කම ගැන කතා කරමු. ඒකේ ස්ථානය මොකද්ද රුසිර? 3 ස්ථානය. 7 ඉලක්කමේ ස්ථානය රුසිර? ස්ථානය. ඇහුන්නේ නැහැ පිටිය. සිය ස්ථානය. සිය ස්ථානය. මෙස්සර 7 ඉලක්කමේ ස්ථානය කියන්නේ සිය ස්ථානය. සිය ස්ථානය. සිය ස්ථානය. එහෙමයි. එහෙනම් ස්ථානීය අගය මේ තියෙන ඉලක්කමෙන් ලියනවා අපි 100. මේ තියෙන්නේ 7ක් නෙවෙයි 100 ඒවා 7ක්. මේ 7න් කියවෙන්නේ 100 ඒවා 7ක් ගැන. එහෙනම් කීයක්ද කියවෙන්නේ? 700. ඔන්න ඒක හරි. අපි යනවා ඊළඟ කාරණයට. මෙන්න මෙයා ගැන කතා කරමු. එයා ඉන්නේ මොන ස්ථානයේද? 10 ස්ථානයේ. 10 ස්ථානයේ. ඒකේ ස්ථානීය අගය නම් 10.
10යි. මෙතන තියෙන්නේ පහක් නෙවෙයි. 16 ඒවා පහ. 5000යි. 5000 ඉලක්කමෙන් නිරූපිතාගේ. අවසාන එක්කෙනා ඒකත් පහේ ඉලක්කමක්. හැබැයි එකෙන් කියවෙන කාරණය වෙනස්. මොන ස්ථානවල අලුතෙන් ඉඳලා ස්ථානේ දස දහස ස්ථාන. දස දහ. ඔහම ලියවෙන්න ඕනේ. දස දහස ස්ථානය. ස්ථානේ එහෙනම් මෙතන දස දහස 10ක් දස දහසේ ඒවා පහක් තමයි මේ තියෙන්නේ 50000 50,000. ඕන්න ඔහොම හරි ඕනෝක ඔයාට මතකයි හරි එහෙනම් ස්ථානීය කියපුවම අපි අකුරෙන් ලියලා දෙනවා ස්ථානීයගේ කිව්වට පස්සේ අපි ඒක ඉලක්කමෙන් ලියලා දෙනවා ඉලක්කමෙන් නිරූපිතාගේ කියලා කිව්වට පස්සේ ඒ ස්ථානයේ තියෙන ඉලක්කම ඒ අදාළ ස්ථානයෙන් ගුණ කරනවා ඒ කියන්නේ මෙහෙමයි මෙතන තියෙන 10 ස්ථානයේ නිසා අපි 10 ඒවා දෙකක් මෙතන තියෙන්නේ 10 ස්ථානයේ නිසා අපි 10 පහෙන් ගුණ කරලා 5000 කියලා ලිව්වා අතන ඒ වගේ මෙතන තියෙන එක ස්ථානයේ එක ඒවා හතරයි කියලා ලිව්වා ඒ විදිහට අපි මෙතනදී ගාන හදා ගන්නවා. ඔන්න ඕක තමයි කිව්වේ. එහෙනම් අපි අපේ වගුව පුරවමු පැටියෝ. එන්න ඊට කලින් අපි බලමු අපිට අපේ පොතේ වැඩක් කරගන්න පුළුවන්ද කියලා. අපි නිබන්ධනය ඔයාලා ළඟ තියෙන එක. ඒක නිසා පොතේ වැඩක් කරගන්න අපිට වෙලාව තියෙනවා. අහවසර ගණිතයේ පොතේ සමහර අයට හම්බෙලා ඇති සමහර අයට හම්බෙලා නැතුව ඇති තාම සර් කවිස්ක ළඟ තියෙනවා. කවිස්ක තියෙනවා නම් මේ පාඩම පෙරලා ගන්න කවිස්ක. කවිස්කලට ඉස්කෝලෙන් හම්බුණාද පැටියෝ? ඔව් සර්. සර් අද අපිට පේපර් දුන්නා. මොන පේපර්ද? පලාත් පේපර් එක හම්බුණාද? ඔව් සර්. අපිට ඊයට දුන්නා. අපි ලබන සෙනසුරාදා ක්ලාස් එකේදී මේ පේපර් දෙක සාකච්ඡා කරමු පුතේ. හරිද? මම ගෲප් එකට දාලා තියෙන්නේ මහන්සි බලන්න නැතුව පොඩි ගාණක් රුපියල් 40ක් විතර වියදම් වෙන්නේ. print එකක් දාගෙන ගෙනහල්ලා කලින් ලියන්න පුළුවන් ලියලා තියාගන්න. අපි සෙනසුරාදා ක්ලාස් එකේ උදේ කතා කරමු. මේ ඔපැටියෝ කවිස්ක ලිව්වා එක දෙකටම ලකුණු 146යි. අපි ඒ ඉස්කෝලේදීනේ අපි ක්ලාස් එකේදී කතා කරමු. හරි. එන්න අපි මේ ගාන හදන්න. සර් ගණන් පොතේද? ඔව් පැටියෝ. මෙන්න මේ වගුව අපි හදන්නේ. ගණන් 6යි තියෙන්නේ. වගුව ඇදගෙන පටපට ගාලා හදන්න. සර් ඕක එදා දුන්නනේ කරන්න. එහෙනම් හැදුවේ නෑ කිව්වේ ඒගොල්ලෝ. ඔය වගුව දුන්නද? ආරයි. එහෙනම් අපි මේ නිබන්ධනයේ වගුව හදමු. හරි. නිබන්ධනයේ වගුව පටන් ගන්න කරන්න. අවසාන 28 වෙනි පිටුවේ දෙවෙනි වගුව.
අද අලුතෙන් කවුරුත් ආපු කට්ටිය ඉන්නවද? අපුතේ මොක්ෂ ඔයාට දැන් හොඳයිද අසනීප තත්ත්වය? සර් මොකක්ද ඇඳ ගන්න ඕනේ? මොකුත් ඇඳ ගන්න අවශ්‍යතාවයක් නැහැ බෙටියෝ. මේ නිබන්ධනයේ මේ වගුව කරන්න තියෙන්නේ. අවසාන පිටුවේ දෙවෙනි වගුව ඉලක්කමෙන් නිරූපිත ස්ථානීයගේ ඉලක්කමෙන් නිරූපිතාගේ කියන වගුව. සර් ඔව් 88505 කියන එකේ ඉලක්කමෙන් නිරූපිත අගයට තියෙන වෙන එක ඉලක්කමේ තියෙන වෙන එකක් සර්. 88505. ආව්. බලන්න පුතේ. ඒක අපි ඒකේ පහේ ඉලක්කම අපි බිඳුව කරගමු. එතකොට අපිට ගාන හදාගන්න පහසුයි. 88505 පහේ ඉලක්කම කියන්නේ ඉලක්කම කියන තීරුවේ තියෙන පහ බිඳුව කරගන්න. එතකොට හරි. එතකොට සර් ඉලක්කමේ නිරූපිත අගය ඉතින් ඉලක්කමෙන් නිරූපිතගේ ලියන්න පුළුවන් මේ එසනේ. ගැටලුවක් නැහැ නේද එතකොට? ඉලක්කමේ නිරූපිත අගය සර් මේ බිඳුවනේ. ඉලක්කමෙන් නිරූපිතගේ ලියන්න පුළුවන්. අද අලුතෙන් ආපු කවුරුත් ඉන්නවද? සර් ඔව්. සර් මේකේ 31482 ඒකට සර් මොකුත් දීලා නැහැ. ඇයි පැටියෝ දීලා නැත්තේ? ඉලක්කමෙන් නිරූපිතගේ දෙක දීලා තියෙන්නේ. සර් ඔව්. අර 31482 එන්නේ එක සර් මේ මොකුත් දීලා නැහනේ. ඇයි පුතේ දීලා තියෙන්නේ අවසාන දෙකේ ඉලක්කමෙන් නිරූපිතගේ දෙක කියලා? එතකොට ඔයාලා බලන්න වෙනවා ඉලක්කමෙන් නිරූපිතගේ දෙකයි කියලා කියන්නේ මොන ස්ථානයේ තියෙන ඉලක්කමෙන්ද? මේක ඉලක්කම කියන තැන ලියලා ස්ථානීය කියන තැන ලියලා ස්ථානීය අගේ එතන ලියන්න. හිරුණි ඉවරද? ඔව් සර්. හරි. සරලි ඉවරයි සර්. හරි. කේශලී ඉවරයි කියනවා. අනිවාර්ය හරි සනේ. සර්
නතාෂි ඉවරයි. හරි. සර් ඔව් නතාෂි. නෙත්මි කරලා ඉවරයි. ආනෙත්මි. සහන් ඉවරද? සර්වලිට ඉවරයි. අයි සර් සිද්නිර මාෂ කරලා ඉවරයි. හරි. පවනි ඉවරද? මොක්ෂාරි. සර් දැන් ආවේ. එහෙම කොහේ ගියේ? ඉංග්‍රීසි කරලා ඉවරයි. හරි නෙත්මි. හරි ඉක්මනට කරන්න පවනි. මොකද්ද සර්? කරලා ඉවර කරන්න කිව්වා ඉක්මනට. සර් මම වසින්දු මම දැන් ආවේ. ඇවිදිනවද පසිදු අපි කරන්නේ 28 වෙනි පිටුවේ නිබන්ධනයේ 28 වෙනි පිටුවේ දෙවෙනි වගුව අර ඉලක්කම ස්ථානයේ ස්ථානීයගේ ඉලක්කමෙන් නිරූපිත අගය. සර් සෙනෙත් කරලා ඉවරයි. හරි සෙනෙත්. සර් ඔව් සර් මේ 88505 තියෙන්නේ සර්. ඔව් ඒක සර් පහේ ඉලක්කම දීලා තියෙන සර් මොන පහේ ඉලක්කම දන්නේ පහේ ඉලක්කම් දෙකක් තියෙනවානේ. කලන අපි ඒක කිව්වා ඔයාට අහුන්නේ නැති වෙන්නේ නැති පුතේ. ඒ පහේ ඉලක්කම කියන එක බිඳුව කරගන්න කියලා. ඉලක්කම කියන තීරුවේ ඒකට අදාළව බිඳුව කරගන්න කියන. බිඳුව කරගෙන හදන්න කියලා. එතකොට හදන්න පුළුවන්. හරි. හරි කලන. අපි හදමු. හැමෝටම පේනවා ඇති කියලා මම හිතනවා. මෙන්න මෙතන පහ වෙනුවට මං කිව්වා බිඳුව ලියා ගන්න කියලා. අපේ උත්තර ටික බලමුද එහෙනම්? සෙනෙත් ලිනුක් අපි අද ලිනුක් ඉන්නවද? ඔව් සර්. හරි ලිනුක් අපි උත්තර ටික බලමු එහෙනම් අපිට පළවෙනි එකේ සංඛ්‍යාව නෙත්මි පළවෙනි එකේ සංඛ්‍යාව කියන්න මට. එක නෑ දරුවෝ මං කියන්නේ මෙන්න මේ සංඛ්‍යාව කියන්න කියලා. 14990 14990 හරි අපිට ඒකේ දීලා තියෙන්නේ දසදහස් ස්ථානය. දසදහස් ස්ථානය තමයි දීලා තියෙන්නේ. එහෙනම් ඒ ඉලක්කම අපි හොයා ගන්න ඕනේ. දසදහස් ස්ථානය කියන්නේ මෙන්න මේ පළවෙනි ඉලක්කම. ඒ කියන්නේ එකේ ඉලක්කම එන එකේ ඉලක්කම මෙතන ලිව්වා. ස්ථානයේ හරි ස්ථානීය අගය එහෙනම් දසදහස වෙන්න ඕනි. දසදහස ඒක දැන් අර කලාප වලට වෙන් කරලා ලියවෙන්න ඕනේ. ඒක දැන් ඔයාලට මම කියලා දීලා තියෙනවා. හරි දසදහස. එහෙනම් දසදහසේව එක ඉලක්කමෙන් නිරූපිත අගය කීයද පසිදු? දසදහස.
ඔන්න ඔය ස්ථාන තුන පිර වෙලා තියෙනවා නම් හරි. සකි අපි යන් දෙවෙනි එකට පුතේ. එතකොට මේ දෙවෙනි සංඛ්‍යාව කියන සකි ඔයා. සකි නෑ. මොක්ෂා දෙවෙනි සංඛ්‍යාව කියමු පුතේ අපි. දස 45605 45605 හිරුනි. අපිට හිරුනි 6 ඉලක්කම තමයි දීලා තියෙන්නේ. එහෙනම් අපි 6 ඉලක්කම ගානෙන් පොඩි අන්ඩර්ලයින් කරගමු අපි. එතකොට 6 ඉලක්කම අපිට ස්ථානයේම හොයා ගන්න පුළුවන්. මොන ස්ථානයේද 6 ඉලක්කම තියෙන්නේ හිරුනි? සිය ස්ථානය. ඇත්තද නැත්සර සිය ස්ථානයේද 6 ඉලක්කම තියෙන්නේ? ඔව් සර්. ෂුවර්? නැත්සර බොරු නම් කියන්නේ නෑ. උපේකා කීවෙනි ස්ථානයේද තියෙන්නේ 6 ඉලක්කම? සිය ස්ථානය. මේ සියස්ථානේ සෙනෙත් කට්ටියම කියනවා සිය ස්ථානය කියලා. ඇත්තේ? ඔව් සර්. ෂුවර් නේ. අපි සෙනෙත් කියනවනේ. එහෙනම් පොඩක් පිළිගමු. හරිද? සෙනෙත් බොරු කියන්නේ නෑනේ. එහෙනම් තියෙන්නේ සිය ස්ථානය. ඔන්න මේ අකුරු ලියන එක ගැන හිතන්න එපා එච්චර. අතින් ලියන එකක් නෙමෙයි මේ. සිය ස්ථානය. එහෙනම් ස්ථානීය අගය සිත්මි රොමාන්සා ස්ථානීය අගය 100. එතකොට 100ව 6ක් තමයි මේ 600 නිරූපණය වෙන්නේ. එහෙනම් අගය කීයද? 600 600. right. ඔන්න අපි යනවා ඊළඟ එකට සකි. ඔය සකි ඉන්නේ. ප්‍රමුදි මට කියන්න මෙන්න මේ සංඛ්‍යාව මොකක්ද කියලා. 71210. 71210 10 ස්ථානයේ ඉලක්කම මොකක්ද ප්‍රමුදි? 2. 10 ස්ථානයේ ඉලක්කම 1 කලබල වැඩි. ජනාධිපතිතුමා එන්න කිව්වද ඔයාලට? ජනාධිපතිකමවත් දෙනවා. ඔන්න ඒ පාඩම් පැත්තකින් තියලා කියලා. කලබල වෙන්න එපා. කලබල වුණොත් පැටලෙනවා. ඔයා කලින් කිව්වේ 2 කියලා. 1 10 ස්ථානයේ තියෙන්නේ 1. ස්ථානීය අගය කීයද කවිස්ක මේකේ? 10 කවිස්ක හරියට හරි. එහෙනම් 10 ඒවා එකකින් එකක් තමයි නිරූපිත අගය ගන්න වෙන්නේ. එහෙනම් කීයද? 10 right. ඔන්න මේකේ බලමු ඊළඟ එක. අපි කාගෙන් හරි අහලා බලමු. කලන පබෝධ දසනායක මට කියන්න මේ සංඛ්‍යාව මොකක්ද කියලා ඉස්සෙල්ලම. සර් ඔව් කලන කියන්න. 31483. ඇයි කලබලේ පුතේ? හරියට කියන්නකෝ. 31482. දෙක. මේක කියන්නකෝ දෙනුවන් ප්‍රබෝධ. දෙනුවන් සර් මේක කියන්නකො මෙන්න මේ සංඛ්‍යාව. 31482. දෙනුවන් මේ ඔයා අලුතෙන් දාවේ. හරි 31482
ඉලක්කමෙන් නිරූපිත අගය 2 වෙනවා. ඒ කියන්නේ යම් ස්ථානයක තියෙන ස්ථානීය අගයත් එක්ක බලද්දී නිරූපිත අගය 2 වෙන්නේ මෙතන තියෙන මොන සංඛ්‍යාවෙන්ද සහන? සහන් වෙන කවුරු හරි මට උත්තර දෙන්න එහෙනම්. මොකද්ද සහුවේ? මෙතන ඉලක්කමෙන් නිරූපිත අගය 2 වෙන්නේ මේ සංඛ්‍යාව 31482 මොන සංඛ්‍යාවෙන්ද? එක ස්ථානයේ එක ස්ථානයේ තියෙන සංඛ්‍යාවෙන් කියන්නේ 2කින්. එහෙනම් ඉලක්කම 2 ඉලක්කමේ 2 ස්ථානය එක ස්ථානය. මෙතන 1. ඔන්න ඒක හරි. අපි යමු ඊළඟ එකට. ලිනුක් ඊළඟ සංඛ්‍යාව කියන්න පුතේ. සඩි හංස පන්තියට එහෙම. මෙතන ඉලක්කම විදිහට දීලා තියෙන්නේ බිංදුව ඩියන්ස. අපි කතා කරන්නේ අවසාන පිටුවේ දෙවෙනි වගුවේ. පුතා පෙරලා ගන්න. අපි ඒක ටික කරගෙන යන්න. ලිනුක් මෙතන තියෙන සංඛ්‍යාව කියවන්න ලිනුක්. 88505 88505 ඉලක්කමෙන් නිරූපිත අගයේ විදිහට ලිනුක් බිංදුව දීලා තියෙනවා. එහෙනම් බිංදුව නිරූපිත ස්ථානය මොකද්ද? 10 ස්ථානය. 10 ස්ථාන. ඉලක්කම විදිහට දීලා තියෙන්නේ බිංදුව. එහෙනම් 10 ස්ථාන. හරි. එතකොට ස්ථානීය අගයේ විදිහට ගන්න අපි 10. ඊට පස්සේ මට කියන්න මෙතනට එන්නේ ඉලක්කමෙන් නිරූපිත වන අගයේ විදිහට ගන්න කීයද? බිංදුව. බිංදුවද 10ද? බිංදුව. ෂුවර්. හරියටම බිංදුවද ගන්න අපි? ඔව්. මලීෂා කීයද පැටියෝ ගන්න අපි මෙතනද? බිංදුව. ඇයි 10 ස්ථානයේ මුකුත් නැහැ. අපි මේක ඝන කරාමෝකෙන් දනා මේ 10 කූරට මුකුවත් දාන්නේ නැහැ. මුකුත් නැහැ රුසිර. ඒක නිසා තමයි අපි මෙතනට බිංදුව ගන්නෙ. හරි. මලීෂා කියවන්න බලන්න ඊළඟ සංඛ්‍යාව. මයික් කොන් කරලා කියන්න මලීෂා. 54178. right good. එහෙනම් අපිට ඒකේ දීලා තියෙන්නේ 100 ස්ථානය. එහෙනම් 100 ස්ථානයේ ඉලක්කම ගන්න ඕනේ රුසිර. 1 100 ස්ථානයේ ඉලක්කම මොකද්ද? 1. 1. 100 ස්ථානයේ ඉලක්කම 1 නම් ස්ථානීය අගය 100. 100 ඉලක්කමෙන් නිරූපිත අගය 100 එකේ ඒවා 100ක්. sorry 100 ඒවා එකක් තමයි තියෙන්නේ. එහෙනම් 100. හර්ෂ කියන්නකො බලන්න මේ සංඛ්‍යාව ඊළඟ සංඛ්‍යාව. මෙතන කියන්න 732. අපේ ඩියන්සගෙන් අහමු. කියන්න ඩියන්ස ඊළඟ සංඛ්‍යාව.
නෑ. සර් මං කියන්න එස්සර ඊළඟ සංඛ්‍යාව කියන්න. 99732. මෙස්සර දැන් අපිට ඉලක්කමෙන් නිරූපිතාගේ විදියට පුතේ දීලා තියෙන 90000 නේ. එහෙනම් මෙතන ඉලක්කම වෙන්නේ ඕනේ කීයද? 9. good. එතකොට ඔව් හරි නෙස්සර 9ව දෙකක් තියෙනවනේ පෙඩියෝ. එහෙනම් කොතන තියෙන 9න්ද මොන ස්ථානයේ තියෙන 9න්ද 90000 නිරූපණය වෙන්නේ? මෙතන ස්ථානයේ විදියට අපි එක ලියන්න එපා. මොන ස්ථානයේ 9න්ද? දසදහස් ස්ථානය. දහස් ස්ථානය. දසදහස් ස්ථානය. දස දහස ස්ථානය. එහෙනම් අපිට මෙතන දසදහස ලියන්න වෙන්නේ. ඕන. හරි. ඊළඟට අපි යමු තව කෙනෙක් ගාවට. සිත්මි සිත්මි ධම්මිදු ඔව් සර්. හරි මට කියන්න මේ සංඛ්‍යාව ඔයා 27345. 27345 දසදහස් ස්ථානයේ තියෙන ඉලක්කම එහෙනම් 4 මොකද දසදහස් ස්ථානයේ 2 1 දසදහස මෙතනට එන්න උනේ කවුද 4 කියලා කිව්වේ ඔන්ලයින් ඩොක්කක් අයින් ඉන්නවනේ ඔන්ලයින් කලබලයක් තියෙන පුදුමාකාර වෙච්ච ඔහෙ කියලා දානවා එහෙනම් දසදහසේ ඒවා දෙකක් එහෙනම් මෙතන නිරූපිතාගේ කීයද 1000. සිද්ධ right ඊට පස්සේ මෙතන ඊළඟ සංඛ්‍යාවට යන් අපි පවණි කියන්නකො බලන්න මේ සංඛ්‍යාව මොකද්ද කියලා ඊළඟ සංඛ්‍යාව අනේ පසිදු ඊළඟ සංඛ්‍යාව කියන්නකො පුතේ 78210. 78210 සෙනෙත් 78210 නිරූපිතාගේ විදිහට දීලා තියෙන්නේ බිඳුව පුතේ. එතකොට මොකද්ද අපි ගන්න මෙතන සංඛ්‍යාව? බිඳුව. බිඳුව. එතකොට බිඳුව තියෙන ස්ථානය එක ස්ථානය. ස්ථාන. මෙතනට 1. right. ඊළඟ එක ලිනුක් 80127. ඔව් දැන් බිඳුව දීලා තියෙන ඉලක්කම විදියට මොන ස්ථානේද බිඳුව තියෙන්නේ 10 ස්ථානයේ 10 ස්ථානයේ නෙවෙයි 10 ස්ථානයේ 10 ස්ථානයේ 10 ස්ථානයේ තියෙන්නේ දෙකනේ පුතේ එහෙනම් නිරූප මේ ස්ථානියාගේ 10 ඒවා බිඳුවක වටිනාකම බිඳුවයි අවසාන එක
අවසාන එක. මම මේක අහන ප්‍රමුදිගෙන්. ප්‍රමුදි අවසාන සංඛ්‍යාව 98123 98123 දසදහස් ස්ථානයේ තියෙන්නේ සකි. දසදහස් ස්ථානයේ තියෙන ඉලක්කම මොකද්ද සකි? නවය. 9. එහෙනම් ස්ථානීය අගය දසදහස. දසදහස. right. ඊට පස්සේ නවෙන් නිරූපිත අගය 90000. 90000. දහස. right. ඔන්න හරි. මං හිතනවා හැමෝගෙම හරි ඇති කියලා. වරදින්න විදිහක් නැහැ. දැන් මේක හොඳ අවබෝධයකින් තියෙන්න ඕනේ. ස්ථානයේ ස්ථානීය අගය ඉලක්කමෙන් නිරූපිත අගය. හරි. ඔන්න අපිට ගොඩ කාලයක් ගියා ඒක කතා කරන්න. ඒත් අපි ඒක කතා කළා. අපි ගණිතයේ කොටස් ටික අදින් ඉවර කරගමු. ඒක නිසා අපි ඊළඟ කොටසත් ගණිතේ කතා කරලා ඉමු. හරි. දැන් මගේ දරුවනේ ස්ථානයේ ස්ථානීය අගය ඉලක්කමෙන් නිරූපිත අගය කියන කාරණා ටික ඔයාට හොඳට අවබෝධ වෙලා තියෙන්න ඕනේ. ඔයාට ස්ථාන ඉලක්කමෙන් නිරූපිත අගයක් දුන්නම ඒක මොන ස්ථානයේද? ඒක මොන ස්ථානයේද අයිති එකක්ද? දැන් ඔයාට කිව්වොත් එහෙම යම් සංඛ්‍යාවක ඉලක්කමෙන් නිරූපිත අගය 90000යි. එම සංඛ්‍යාවේ දසදහස් ස්ථානයේ ඇති ඉලක්කම වන්නේ ඔන්න වාගේ අහන්න පුළුවන් පටලවල. හරිද? හරි. නැත්තම් තව කියන්න පුළුවන් යම් සංඛ්‍යාවක ඉලක්කමෙන් නිරූපිත අගය ලෙස දැක්විය හැක්කේ 9000. එම ඉලක්කමෙන් නිරූපිත අගෙහි ඇති සංඛ්‍යාව එහි ස්ථානීය අගය 9 ස්ථානීය අගය දසදහස නෙවෙයි sorry දහස. හරි. එන්න එහෙම පටලවලා අහනවා. ඒ ගැන අවබෝධයක් අපිට තියෙන්න ඕනි. හරි. එහෙනම් අපි යමු අවසාන ගානට සංඛ්‍යා විහිදුවා ලිවීම. පුතේ සංඛ්‍යා විහිදුවා ලිවීම මේ සැරේ අහලා තිබුණා. අපේ ඒකේ උත්තර ගැන උත්තර පත්‍රයේ විභාග දෙපාර්තමේන්තුවේ උත්තර පත්‍රය ආපුවම අපි ඒක ගැන කතා කරමු. සමහර ගැටලු සහගත තැන් තිබ්බා. අපි ඒගොල්ලන්ගේ උත්තරේ මොකක්ද කියලා බලලා තමයි අපි තර්ක කරන්නේ. එහෙම නැතුව ඕක මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති කියලා අපි කොච්චර කතා කළත් වැඩක් නැහැ. ඒ නිසා උත්තර පත්‍රය ආපු දවසට අපි බලමු. තව ටික දවසකින් ඕකේ උත්තර පත්‍රය එළියට එනවා. අධ්‍යාපන මේ කියන්නේ විභාග දෙපාර්තමේන්තුවේ උත්තර පත්‍රය. ඒකත් අරගෙන පේපර් එකත් අරගෙන අපි එතකොට කතා කරමු. දැන් ඉතින් කතා කරලා තේරුමක් නැහැ. හරි. එහෙනම් සංඛ්‍යා විහිදුවා ලිවීම මම ගන්නවා සංඛ්‍යාවක් 21290. එතකොට හරිද? ඉලක්කමෙන් නිරූපිත අගයත් එක්ක තමයි මේක විහිදුවා ලියන්නේ. මේ බලන්න. ඉස්සෙල්ලාම මෙතනින් පටන් ගන්නෙ මේ ඉලක්කමෙන් නිරූපිත අගය මෙතන ලියවෙන්න ඕනේ ඉස්සෙල්ලා. මෙයා මේ ඉලක්කමෙන් නිරූපිත අගය කීයද? මොක්ෂා 2000 20000 20000. අපි ඒක ස්පේස් එක තියලාම ලියමු. ඔන්න. ඊළඟට 1000
දහස මේ එකේ ඉලක්කමෙන් නිරූපිත අගය දහස. ඊළඟට දෙකේ ඉලක්කමෙන් නිරූපිත අගය. 100 ඊළඟට 9 ඉලක්කම 90 90 බිංදුව බිංදුවේ නිරූපිත අගය ඔන්න ඔය විදිහට යන්න ඕනේ. ඊට පස්සේ අපි තව එකක් බලමු. 64035. හරි. එතකොට සහන් 6 ඉලක්කමේ නිරූපිත අගය කීයද සහන්? නෑ. පසිදු 6 ඉලක්කමේ නිරූපිත අගය 60000. සෙනෙත් 60000 ලිව්වමම හරිද? 60000 මේ නිරූපිත අගය මෙතන. ඔව් සර්. right. ඊළඟට මෙයා 4 4000 හරි. ඊළඟට මෙයා බිංදුව දැන් මේ තියෙන්නේ සියය ස්ථානයේනේ. එතකොට ඉලක්කම් 3ක් නිසා අපි මෙතන බිංදු 3ක් කියනවද? නෑ එකයි ඉස්සර නම් කියලා දුන්නා. එයාලගේ අම්මලා හැම ඉස්කෝලේ යන කාලේ කියලා දුන්නා බිංදු වලින් බිංදු 3ක් ලියන්න ඕනි කියලා. දැන් එහෙම කියලා දෙන්නේ නැහැ. ඇත්තටම අවශ්‍ය නැහැ. ඇයි? මෙතනින් කියවෙන්නේ CA ගැන. එතකොට CA බිංදුවක් කියන්නේ අපි 100 ගුණ කිරීම බිංදුව. බිංදුවම එහෙනම් 100 බිංදුවේ ගුණ වුණාම එක බිංදුවක්. හරි? ඔකයි තර්කය. දැන් මෙතන කියලා දෙන්නේ දසදාසේ ඒවා 6ක්. ඒ කියන්නේ 60000 කියලා. කොහොමද? ඒක නිසා 100 ඒවා බිංදුව ලියුණාට බිංදු 3ක් එහෙම ලියන්නේ නැහැ. හරි අපි යමු 3 ඉලක්කම භාගාවට. මේ 3 ඉලක්කම තියෙන 30 ස්ථානයේ. එහෙනම් 30. අවසාන ඉලක්කම 5. දැන් මගේ දරුවන්ට විවිධ ලිවීම පුළුවන්ද? එහෙනම් අපි අපේ ගණිතයේ පොතේ විවිධ ලිවීමේ අභ්‍යාසය කරමු. ඒක අපි කලේ නෑනේ සෙනෙත්. නෑ සර් දැන් කරපු එකේ යට තියෙනකද? නෑ ඉන්න මම ස්ක්‍රීන් ෂෙයා දානවා. කාගේ හරි මයික් එකක් ඔන් වෙලා. අනේ පැටවුනේ ඒක ඔෆ් කරගන්න. ඔන්න හරි. දැන් මම ඔයාලට පෙන්නන්නම්. ලියන පොතේ ලියන්න ඕනද? ඔව් මගේ පුතේ ලියන පොතේ ලියන්න මේක. මේකට උත්තරේ. නිබන්ධනයේ තියෙන විහිදුවා ලිවීම් ටික ගෙදරදී ගෙදර වැඩක් විදිහට මේක දැන් කරමු. ගණන් පහයි ලේසි. පොඩ්ඩක් ඉතින් ඔයාලට ලියා ගන්න වෙලාවක් යනවා. කලබල නැතුව කල්පනාවෙන් ලියන්න.
ඉවරයි සර්. නෑ සර්. තුන්වෙනි එකේ ඉන්නේ. හතරවෙනි එකේ. හරි සර්. හරි. සර් තාම කරලා ඉවර නෑ. සර් තාම කරලා ඉවර. සර් ඉරුණි කරලා ඉවරයි. ලියලා ඉවරයි සර්. හරි. සර් සෙනෙත් කරලා ඉවරයි. හරි සෙනෙත්. සර් සහන් කරලා ඉවරයි. හරි සහන්. කරලා ඉවරයි සර්. හරි. මොක්ෂ ඉවරද? ඔව් සර්. තාම නෑ සර් අන්තිම ගාන. ඉක්මනට ඉවර ගන්න. අරන හරි පරක්කුයි දැන් හොඳේ ඔයා. හරි සර්. හරි. මාෂේ ආයෙ කයින් කරන්න. කට්ටියම ලියලා ඉවරද? පවණි ඉවරයි. හරි පවනි. කට්ටියම ඉවරද? ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. සර් අපේ ඔකේ. බැටි නැතුව ඔව් සර් මේ අර්ජුන ගමන් සර් ගත්තා. හරි. හරි පළවෙනි එක තියෙන්නේ 19435. එන එකේ ඉලක්කමෙන් කියවෙන්නේ දසදහස. ඊට පස්සේ 9 ඉලක්කමෙන් 9000. 400. ඊළඟට 400ය. 4 ඉලක්කමෙන් 3 ඉලක්කමෙන් 30. 5 ඉලක්කමෙන් 5. ඊළඟට 34249 3 ඉලක්කමෙන් අපිට කියවෙන්නේ කීයද පුතේ? 30000. 30000. ඊළඟට 8 ඉලක්කමෙන් 8000. දෙකේ ඉලක්කමෙන් 200. 40. 40. 9 ඉලක්කමෙන් 9. ඊළඟට 56080 වෙන් 5 ඉලක්කමෙන් 50000. 5000. ඊළඟට 0.
8 ඉලක්කමෙන් 80 බිඳුවේ බිඳුව 69100 හයින් කියනවා 60000 60,000 දැන් හරි එහෙනම් ඔයාට පුළුවන් ලේසි පාසුවේ විභාගයට ආපුවන් තමයි හරියට ලියන්න ඕනේ. හරි? එහෙනම් මේ නිබන්ධනයේ ගණිතයේ කොටස් ටික මෙතනින් හමාර වෙනවා. ඊළඟ දවසේ හම්බුනාම කතා කරන්න. අවසාන බිඳුවාලිමින් ටික ඔයා ගෙදරදී කරලා තියන්න ඕනි. හරි? මෙත්මි එහෙනම් අපි එතනින් නවත්තලා අපි යමු අපේ යහපැවැත්ම පරිසරයේ පාඩමට. අපිට බලන්න කොතනද ඒකේ කතා කරන්න තියෙන්නේ කියලා හිරුනි. මේ අනලසං කල්ප ලිව්වද අනාවරණ පේපර් එක ලකුණු කීයක් තිබ්බද? ලිනුක්ට කීයක් තිබ්බද? ලිනුක් ලිනුක් ඒව තාම ලකුණු දුන්නේ නැහැ. ලිනුක්ට ලකුණු දුන්නද? නෙට්මිට ලකුණු හම්බුණාද? අපිට තාම ලකුණු දුන්නේ නැහැ. ලිනුක්ටත් හම්බුන්නේ නැද්ද? නෑ මෙහෙ දුන්නෙත් නෑ සර්. කොයිද ඉස්කෝලේ? හඟවත්ත. කොයිද? දියුලපෙටිය. සබරගම් පළාතට විතරයි දෙන්නේ. ලිනුක් සබරගම් පළාතටද ආйти? නෑ සර් බස්නාහිර. රයිට් ඒකනේ. ලිනුක් මම ඔයාලට පේපර් එක ඉවලා තියෙන්නේ. පුතා පේපර් එක print කරලා හරියට වෙලාවක් අරගෙන පළවෙනි එක පැයයි දෙවෙනි එක පැයයි විනාඩි 15යි. ඔයාලට කරන්න පුළුවන් හරි වෙලාවක වාඩි වෙලා අම්මට වෙලාව බලන්න කියලා. ඔයාලෙනුත් ඒක කරලා තියන්න. අපි සෙනසුරාදා පේපර් දෙකම සාකච්ඡා කරමු. හා සර්. හරි. හැමෝම ලෑස්ති වෙන්න ඕනි එකට. හැමෝම ඉන්න. පේපර් දෙක අපි සෙනසුරාදා කතා කරනවා. ඒකේ ලකුණු හම්බුනාය කවුද? සර් අපිට හම්බුනේ නැහැ. එමේ පේපරේ හම්බුනාද? ඔව් සර්. හරන පේපරේ හම්බුනාද බලන්න ඔයාලට? ඔව් සර්. එහෙනම් ප්‍රශ්න නැහැ. සර් ඒ අද ගෲප් එකට දාලා තිබුණ PDF එකද? ඔව් ඔව් ඔව්. ඒක කරන්න. අලුත් යාළුවෝ කීප දෙනෙක්ගේ නම් තියෙනවා. මම කතා කළා කාල්මුත් මාත් එක්ක කතා කළේ නෑනේ. දෙනුවන් ප්‍රබෝධ සිතුල් දිවංජය සර් එක කතා කරන්න තරහ වෙලායි ඔයගොල්ලෝ. දෙනුවන් කොහෙද විස්තර මට කියන්න. හරි. නෙත්මි පේපර් එක ලියලා තියන්න ඕනි. හා ධම්මිදු හරි. එහෙනම් අපි යමු අපේ පරිසරයේ කොටසේ.
අපිට කොතනද කතා කරන්න තියෙන්නේ සෙනෙත්? සෑදේ දාන නිර්මාණ කියලා එකක් දුන්නේ. ඒක ඔව්. ඇද චිත්‍රය බලනවා කිව්වා. නිර්මාණ ටික කරන්න හරි කිව්වා. නිර්මාණය. ඔව් හරි. ඊට පස්සේ මම කිව්වා චිත්‍රය. හරි බලමු ඒ ටික. අන් අයගේ හැසිරීම නිසා මිනිසුන් අපහසුතාවයට පත්වන අවස්ථා එතන නේද අපිට කතා කරන්න තියෙන්නේ. එතනද සරල ජීවන රටාවක් තුලින් ලබාගත හැකි ප්‍රයෝජනද? සර් කීවෙනි පිටුවද? අපි සරල ජීවන රටාවක් තුලින් ලබාගත හැකි ප්‍රයෝජන ලිව්වද කියන්නකෝ. 18 වෙනි පිටුවේ. ලිව්වා සර්. පිටුවද? ලිව්වා සර්. 18 වෙනි පිටුවේ කරලා තියෙන්නේ. හරි. අපි යන් 19 වෙනි පිටුවට. අන් අයගේ හැසිරීම නිසා මිනිසුන් අපහසුතාවයට පත්වන අවස්ථා මොනවාද? මොනවද අනිත් අයගේ හැසිරීම නිසා අපි අපහසුතාවයට පත්වන්නේ? කියමු බලන්න එක එක. මහා සඩින් කෑ මොකද්ද පුතේ? හයියෙන් කෑ ගැසීම. ඔව් හයියෙන් කෑ ගහනවා. ඉතින් මිනිස්සු හයියෙන් කෑ ගහනවානේ. ඉතින් අපි අපහසුතාවයටපත් වෙන්නේ කොහොමද ඒක? අපි අපහසුතාවයටපත් වෙන විදිය කියන්නේ. පුස්තකාලයකදී මේ පොතක් කියෝ ඉද්දී එක්කෙනෙක් හයියෙන් කෑ ගැහුවා. අන්න හරි. පුස්තකාලයකදී කෙනෙක් අද තියන්නේ ඒකට ඇට්ටේ. අන්න අයකු සදා සිටින විට හයියෙන් කෑ ගැසීම. ඔව් අන්න අය හයියෙන් කෑ ගහන එක. ඊළඟට වාහන විශාල ප්‍රමාණයක් හෝමාරු වෙන පාරක මේ සුදු ඉර භාවිතා කරන්නේ නැතුව පාර පයින් එක, පාරේ ක්‍රීඩා කරන එක නේද? ඊළඟට පොලිමේ කට්ටියක් ඉන්නකොට නේද? යෙසට එක ටික මම කිව්වා මට මතකයි. ඒ පොලිමේ යන්නේ නැතුව කෙනෙක් ඉස්සරහින් ගිහලා ඒ වැඩ කටයුත්ත කරගන්නකොට නේද? පිරිසක් මැද කෙනෙක් අපිරිසුදු ඇඳුම් ඇඳගෙන නේද? කිලිටි වැරහෙලි ඇඳගෙන නාන්නේ නැතුව ගඳක ගහ පිරිසක් මැදට එනවා. අන්න එතකොට අපි එයා හින්දා අපහසුතාවයටපත් වෙනවා කියලා කිව්වා. මා නිසා අන් අය අපහසුතාවයටපත් වූ අවස්ථා ඒවාට පිළියම්. කියන්න පුළුවන් දෙක එක්කෙනාට කීපයක්. ලිව්ව කට්ටිය හිරුනේ ලිව්වද? සකී ලිව්වද? මාව ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. අනේ ඉතින් බැටේ උත්තර දෙන්නකො. ලියපු කට්ටිය මට උත්තර දෙන්න. පාසලේදී අහලුවෙකුගෙන් පන්සලක් ඉල්ලීම. අපි පාඩම කර සර් පාඩම ගුරුතුමා කියෝ යනවා පාඩම විස්තරයක් මොන හරි ලියා ගන්න කියලා. ඔයා පැන්සල ගෙනහල්ලා නැහැ ළඟ ඉන්න එක. මට දෙන්න පැන්සලක් දෙන්න කියලා අරයට ඇඟිල්ලෙන් අයිනවා. අන්න මම නිසා අරය අපහසුතාවයටපත් වෙනවා. ඒකට පිළියම මොකද්ද? අපි තමන්ට අවශ්‍ය බඩු පාසල් රැගෙන යාම. අන්න හරි. තමන්ට අවශ්‍ය උපකරණ බඩු කියලා වචනේ ගන්න එපා. එක්කෝ බහන්න එහෙම නැත්නම් උපකරණ. බඩු කියන වචනේ පාවිච්චි කරන්න එපා. පාසලට රැගෙන යාම. තමන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා අවශ්‍ය බහන්න පාසලට රැගෙන යාම. net me. ඔයාගෙන් එකක් කියන්න. හිරුනේ ලිව්වේ නැද්ද?
තව මොනවද? තව මොනවද අපි නිසා අනිත් අය අපහසුතාවයටපත් වෙන්නේ? ඇයි අපි ණය මුදලක් කෙනෙක්ගෙන් ඉල්ලලා මම මේක මේ දවසේ දෙනවා කියලා පොරොන්දු වෙලා මුදලක් ඉල්ල ගන්න. නැත්නම් උපකරණයක් ඉල්ල ගන්න. ඇඳුමක් එකක් කියන්නේ අයින කවිස්ක මේ ඉල්ල ගන්නවා. මගුල් ගෙදර ඇඳලා දාගෙන යන මේ සපත්තු දෙකක් යාළුවාගෙන් ඉල්ලගෙන ඉවර වෙලා අපි ඒක ගෙන්නේ නැහැ. අර මොඩරට වෙච්ච වැඩේ මොඩර කරපුවා වගේ. එතකොට එයා නිසා එයාගේ ක්‍රියාකලාපය නිසා අපි අපහසුතාවයටපත් වෙනවා. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට අවශ්‍ය දේවල් අපි ගන්න ඕනේ. සපත්තු දෙකක් අපිට අවශ්‍ය වෙනවා නම් අපි මේ දෙක තියා ගන්න ඕනේ කියනවා. එහෙම නැත්නම් ඒ ගත්තට පස්සේ ඒක નિયમિત විදිහට ගෙනින් දෙන්න පුරුදු වෙන්න ඕනේ. හරි කවිස් ඔයාගේ කියන්නේ. පුස්තකාලයේදී පොත් ගන්න විට අන්නයේ අතින් පොත් ටික වැටුණා. ඇහුන්නේ නැහැ මෙයා හරියට. මා පුස්තකාලයේදී පොත් ගන්න විට අන්නයි විසින් පොත් ටිකක් වැටුණා. අපි මෙහෙම එකක් ලියමු. පුස්තකාලයේ සමහර අය පොත් අරගෙන අර රාක්කාස්සේ හංගනවා. තව කෙනෙක් ගණීද අපි පස්සේ කියවලා බාකද එක පොතයි තියෙන්නේ. ඒක හංගලා එනවා අර රාක්කාස්. ආන්ගේ ඒ කරන කෙනාගේ අපහසුතාවය නිසා බාකද මම කරන්නේ ඒක. මම කරලා එනවා මේ වෙලේ. එතකොට අනිත් අයට කියවන්නේ අවස්ථාව නැති වෙලා යනවා. එතකොට අපිට පුළුවන් එහෙම කරන්නේ නැතුව ඒ උපකරණ ගත්තු තැන નિયમિત ස්ථානයේ තියලා යන්න. පොතේ નિયમિત ස්ථානයේ තියලා යන්න. පොතක් විතරක් නෙමෙයි වෙන උපකරණයක් වුණා. පන්තිය කියලා හිතන්න. පන්තියේ තියෙන ලිපි ලේඛන ටික. නැත්තම් පාට මේ පැන්සල් උපකරණ අපි ක්‍රීඩා කරන උපකරණ මොනවා හරි දෙයක් අපි අරගෙන ක්‍රීඩා කරලා වෙන තැනක කොයි හරි දාලා යන්න. අන්න ඔයා ඒක කළා නම් ඔයානින්ද දැන් අනිත් යාළුවන්ට සෙල්ලම් කරන්න විදිහක් නැති වෙනවා. පන්තියේ තියෙන බෝලේ කියලා හිතන්න ක්‍රිකට් ගහලා නැත්තම් ඔයා බෝලේ අරගෙන ගිහිල්ලා ඕක කැලේකට කොහේ හරි ගියාට පස්සේ ඔයා සද්ද නැතුව ඇවිල්ලා ඉන්නේ. දැන් ඔන්න බෝලේ අනිත් අය සෙල්ලම් කරන්න දැන් බෝලේ හොයනකොට බෝලේ නැහැ. අන්න අපහසුතාවයටපත් වෙනවා අනිත් අය. නේද? තව මොනවද අනේ අපි අපහසුතාවයටපත් වෙන අවස්ථා? පාසලේදී අධික ශබ්දයෙන් කතා කිරීම නිසා පාඩම් වැඩ අපහසු වීම. ඔව් අපි හයියෙන් පන්තියේ කෑ ගහනවා. කෑ ගහනකොට අපේ පන්තියේම අයට වැඩේ කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අල්ලපු පන්ති වලට මේක කරදරයක් බවට පත් වෙනවා. අපි සින්දු කියනවා නේද? ගුරුවරයෙක් නැති වෙලාවට අපි කෑ ගහන්න පටන් ගන්නවා. අන්න අනිත් අයගෙන් අපහසුතාවයටපත් වෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ ගුරුවරයෙක් නැතිනම් අපි අපේ වැඩ නිහඬව කරගන්න. ඔන්න ඕවාගේ කාරණා ටික අපිට පුළුවන් හදා ගන්න, ලියා ගන්න. යන් අපි සිරිත් විරිත් කියන පාඩමට. සිරිත් මමත් එකක් කියන්නද? සකි මම ඔයාලට කොච්චර කතා කළාද? හරි කියන සකි. හදිසි අවස්ථාවක පෝලිම පැනීම. පැනීම. එතකොට ඔයා හින්දා අපහසුතාවයටපත් වෙනවා. අපි පොලිම් ගැන කතා කරමු. ඉස්කෝලේ සාමාන්‍යයෙන් අර කෑම ගන්නකොට සමහර ඉස්කෝලවල අපේ ඉස්කෝලේ පොලිමේ ගිහලා කට්ටිය කෑම ගන්නවා. සමහර අය මොකද කරන්නේ? බඩගිනි වෙලා හදිස්සි වෙලා තක්ගල ඉස්සරහින් යනවා. හරිද? එතකොට පොලිමේ ඉඳපය අපහසුතාවයටපත් වෙනවා. නේද? ඒ නිසා තමන්ගේ අවස්ථාවේ ඒකට පිළියම තමයි තමන්ගේ අවස්ථාවේ තුරු අපි බලන් ඉන්න පුරුදු වෙන්න ඕනේ. කොච්චර බඩගිනි තිබ්බත් නේද? හරි? අපි ඒ අවස්ථාව දෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කැම්පස් එකේ එහෙම ඉද්දී කෑම පොලිම සෑහෙන දුරයි. හරිද? හරි? කෑම පොලිම හරිම දුරයි. දවල්ට එහෙම සෑහෙන දුරයි. පොඩ වෙලාවක් ඉන්න ඕනේ. සමහර වෙලාවට අපි මේ පොලිමේ යනවා කෑම ගන්න පොලිමේ ගිහිල්ලා
කැන්ටි මේ කෑම ගන්න තැනටම යනකොට කියනවා බත් ඉවර වුණා. තව පොඩ්ඩක් වෙලා යයි මේ හදලා දෙන්න කියලා. අනේ ඉතින් මොකද කරන්නේ නේද? බඩගින්නේ ආයෙ ඊළඟ ලෙක්චර් එකට යනවා. හරි? එතකොට කෑම පොලිම හරිම දිගයි. හරි කිසිම කෙනෙක් ඒ පොලිමේ ඉස්සරහින් පැනලා ගිහිල්ලා කෑම ගන්න සංස්කෘතියක් අපි දැකලා නැහැ. හරිද? එහෙම අපි පුරුදු වෙන්න ඕනේ. කොච්චර අමාරුකම් තිබ්බත් සමහර වෙලාවට අමාරුකම් තිබ්බොත් අපිට කියලා ගන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. දැන් අපි බාගද ඔයාලටම වෙලා ඇති. ඔයා අසනීප වෙලා අම්මා ඔයාව වඩාගෙන බෙහෙත් ගන්න පොලිමේ යනකොට සමහර අය වාට අඬ ගහලා මේ බෙහෙත් අරන් යන්න කියලා දීලා ඇති. අපිත් එහෙම කරලා ඇති. සමහර වෙලාවට බබෙක් අපි පොලිමේ ඉන්නවා. අපි තමයි ඊළඟට ડોක්ටර් ගාවට යන්න ඉන්නේ. හැබැයි පොලිමේ පිටිපස්සේ ඉන්නවා බබෙක් හම්බෙන්න කෙනෙක් හරි වයසක සීයා කෙනෙක් හරි හදිස්සිය අමාරුවෙන් ඉන්නවා කියලා අපිට තේරෙන කෙනෙක් හරි අපි එයාව අඬ ගහලා අපි යන්නේ නැතුව එයාව යවනවා. අපි එහෙම වැඩක් කරනවා. ඒ කියන්නේ යහපත් පැත්තක් තියෙනවා අපි කරා. ඒවා පොලිම් බැලීමක් විදිහට සලකන්නේ නැහැ. එහෙම නැතුව සමහර අය එහෙම නෙමෙයි ටංගාලා එනවා නේද? සමහර අය හිතවත් කම්ම උන්වාගේ වැඩ වෙනවා. අන්න ඒ වාගේ වැඩ වෙන්න උනාම අපි අතින් අනිත් අය අපහසුතාවයටපත් වෙනවා. හරි. එහෙනම් ඔතනට ඇති ඔය කියපු කරුණු මතකේ තියාගන්න, මතකේ රඳවා ගන්න. යම් සිරිත් පිරිත් කියලා ගැන කතා කරන්න. අද ගොඩක් වෙලාවට let me සින්දුවක් කියමුද? සින්දුවක්ද? සින්දුවක් කියමු පෙඩියෝ. මේ සිරිත් පිරිත් කියන එක කතා කරලා ඉවර වෙලා. අපි සින්දු කිව්වොත් අපේ වැඩ ටික කරගන්න බැරි වෙනවා. හරිද? සිරිත් පිරිත් කියලා ටික කතා කරාට පස්සේ නෙත් කියන්නද? අපි කතා කරමුකෝ. හරි. සර් කතා කරාට පස්සේ මන් තේරෙවිලි 10ක් කියන්න. හරි. සර් 10ක් කියන්න දිහාන්ස. දිහාන්ස ඉන්නකෝ. අපි මේ කතා කරලා ඉස්සෙල්ලා. සිරිත් කියලා කියන්නේ අපි විසින් පිළිපැදිය යුතු යහපත් ක්‍රියා. අපි විසින් පිළිපදින්න ඕනි යහපත් ක්‍රියා. විරිත් කියලා කියන්නේ අපි විසින් අතහැරලා දාන්න ඕනි, අත්හැරලා දාන්න ඕනි අයහපත් ක්‍රියා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ දීලා තියෙනවා කෑමට පෙර අක්ෂේදීන සිරිතක්. ඒක අපි විසින් කරන යහපත් ක්‍රියාව. එතකොට ඒකේ විරිත තමයි කෑම කද්දී අපි කරන නොකල යුතු දෙයක් තමයි සද්ද නගමින්. තලු මරමින් කියන්නේ. තලු මරමින් ආහාර ගන්න හොඳ නැහැ. අන විරිත. විරිත කියන්නේ අපි අතාරින දේවල්, සිරිත කියන්නේ අපි ළඟ තියාගන්න දේවල්. හරිද? ඔයාලත් එකක් කියන්න බලන්න. සිරිතක් සහ විරිතක්. එක එක්කෙනා කියන්න හැමෝම ඔන් කරගන්න. මරමින් කියන්නේ මොකක්ද? පොඩ ඉන්න. මොකද්ද නෙත්මි? තලු මරමින් කියන්නේ මොකක්ද? තලු මරමින්. කවුද මට තලු මරමින් කියන එක පෙන්වන්නේ? ගාන අපි ඔය මේ මොනවාද? තලු මරනවා කියලා කියන්නේ තලු මර කනවා කියන්නේ. ගාන රසයි කියලා කන්නේ අපි. ඒ කියන්නේ රස වුණා අපි කියන්නේ නියමයි. ගාන අපි ගාන තොලත් ලෙව කාලා නේද? රස කෑමක් කම අයිස්ක්‍රීම් එකක් හම්බුණා. ඉස්සෙල්ලාම කාලා පළවෙනි පාර කාලා අපි කියනවා නියමයි. කාලා සද්ද දාන්නේ අපි. එහෙම. ඒක තමයි තලු මරනවා කියන්නේ. තලු මර කනවා කියන්නේ. ඒක නම් රස කර ඒක පෙන්න කන අපි කෑම රසයි. අපි අපේ හිතේ එක තියෙනවා. හැබැයි ඒක එළියට දෙන්න කැත පුරුද්දක්. ඒකට අනිත් එළිය සමාජයක බලන් ඉන්න මිනිස්සු විතර අයියෝ මේ ළමයා අලි පෙරේතයි. මේ අපි කියන්නේ 7 අවුරුද්දකින් කාලා නැතුව. එහෙම හිතන. එහෙම අර වැරදි අදහසක් ඔයාගේ හිතේ වැරදි අදහසක් ඔයා ගැන අනිත් අයගේ හිතවල ඇති වෙනවා. ඒකට ඒක කරන්න හොඳ නැහැ. හරි. මේ කියන්නකො බලන්න සිරිතක් විදියට ගත්තොත් වැඩි හිටියන්ට දුටු තැන උනාස්ලේ නැගිටියි. උදේ හවස උදේ හවස බුදුන් වැදීම. ඒක අපේ සිරිතක්. අපි කර යුතු දෙයක්. අපි ඒක අපේ ළඟ යුතු දෙයක්. මාතාට වැඳීම. අපි ගමනක් පිටත් වෙනකොට නැත්තම් උදේ හවස දෙමව්පියන්ට වැඳීම සිරිතක්. ඒකේ විරිතක් අන්නකට උදව් කිරීම. දැසන් කිවීම.
එක එක කතා කරමු ඉන්න. හරිද? දැන් අම්මා තාත්තට වැඩිම අපේ සිරිතක්. ඊට පස්සේ ඒකේ විරිතක් තමයි අම්මා තාත්තා කියන කියන්නේ දෙමව්පියෝගේ වචන නොපිළිපැදීම. ඒ කියන්නේ දෙමව්පියෝ කියන දේ අහන්න නැතුව යනවා. ආන්න අපි අත්හල යුතු අයහපත් ක්‍රියා. ඊළඟට හරි දැන් කියන්න. ගුරුවරයන්ට කීකරු වීම. ගුරුවරුන්ට කීකරු වීම. ගුරු බසට අවනත වීම. උදෑසන අවදි වීම. උදෑසන අවදි වීම සිරිත. විරිත තමයි දහවල් වෙනතුරු නිදා ගැනීම. කොහොම ගන්න පුළුවන්? අන් අයට උදව් කිරීම. අන් අයට උදව් කිරීම. සිරිතක්. විදියට කරන්න පුළුවන්. පුතේ අසරණ අයට උදව් කිරීම. අසරණ අයට උදව් කිරීම. විරිතක් විදියට සලකන්න පුළුවන් අසරණ අයට කරදර කිරීම. ඒක අපි අත්හල යුතු දෙයක්. හරි. තව හිරිහැර නොකිරීම. හිරුණේ මොකද්ද? සතුන්ට හිරිහැර නොකිරීම. සතුන්ට හිරිහැර නොකිරීම සිරිතක්. සතුන්ට කෑම බීම දීම සිරිතක්. හරි. සාමාන්‍යයෙන් අපිට පුළුවන් අපේ කෑම පිඟානේ අපිට මම නම් ගෙදරදී අපේ කෑම පිඟානේ පළවෙනි ටික සතුන්ට දෙනවා. උරුලෑල්ලක් තියෙන එකට දාන්න. වැඩිහිටියන් දුටු විට නැගිටීම. වැඩිහිටියන් දුටු විට නැගිටීම. ඔව්. ඒකත් සිරිතක්. වැඩිහිටියන්ට උසුළු පාසලට පන්තියට පැමිණෙන විට ආචාර කිරීම. වැඩිහිටියන් දුටු විට උසුළු කිරීම. ගුරුවරුන් උදේ දකින්න විට good morning කීම. ගුරුතුමා පාඩමක් කියා දෙන විට සරට සමට දබා ගැනීම. දැන් ඔයාලා මේ වචන මොනවාද? ඉංග්‍රීසි කියනවා, සිංහලත් කියනවා. එහෙම බෑ. අපි කතා ඉන්න වැඩිහිටියන් උඩු විට උනස්යෙන් නැගිටීම, ආසනයෙන් නැගිටීම. ඒකේ විරිතක් විදිහට ඒකටම අල්ලලා අපිට කියන්න පුළුවන් වැඩිහිටියන්ට උසුළු කිරීම. අපිට එහෙම කියන්න පුළුවන්. සෙනෙත් විරිතක් කියන්න. කියන විරිතක්. සතුන්ට පහර දී එලවා දැමීම. ඒක විරිතක්. දැන් සෙනෙත් අලියෙක් සෙනෙත් කියන්නද සිරිතක්. ඉන්නෙත් නේ. හරිද? දැන් ඒ ඔයා කියපු එකේ පොඩි ගැටලු සාකච්ඡාවක් තියලා සෙනෙත්. අලියෙක් කියනවා අපේ ගෙදරට වත්තට. එතකොට අපි උ පන්නන්න ඕනේ නේද? අනේ අලියෝ ඔයා යන්න. අනේ අපිට කරදර කරන්න කිව්වට නෑ උ. ඕගාලා උඩේ උස්සගෙන යනකොට අපි ගහන්න ඕනේ අත ලව්වෙච්ච එක. එහෙම නෙමෙයි. අපි නිකන් අහිංසක සතුන්ට කරදර කරනවානේ. අන්න ඒක තමයි විරිත. අන්න ඒ වගේ වචන පාවිච්චි කරද්දී සෙනෙත් වෙන්න ඕනේ. අපේ පස්සේ බල්ලෙක් කෙරවනවා කිසිම හේතුවක් නැහැ. අපි මේ පාරේ අනේ අයිනින් ඇවිදගෙන යනකොට බල්ලෙක් පුරාගෙන එනවා. එතකොට මොකද කරන්නේ? අපි හරි ගහලවත් බේරෙන්න ඕනේ නේද? ඒ කියන්නේ අපි කරන දෙයක් අපි ඒක පව්පින් බලන එක පැත්තක තියලා අපි ගාවින් ක්‍රියාවක් සිද්ධ වෙනවා. හැබැයි ඒක නෙමෙයි වෙන්නේ. අපි පාර යනවා බල්ලෝ ටිකක් ඉන්නවා පාරේ. අපි මොකද කරන්නේ? උන්ගේ පාඩුවේ ඉන්න අපි අපේ පාඩුවේ යන්න නැතුව ගලක් කරන් ගහනවා. අන්න විරිත. අහිංසක සතුන්ට කරදර කම්මිදු. හරි. ඔන්න වාගේ කාරණා තියෙනවා. හරියට ඒක ගලපලා කියන්න ඕනේ සෙනෙත්. සෙනෙත් කියපු එක හරි. නමුත් ඒකේ අර පොඩි අදහසේ අඩුපාඩුවක් තිබ්බා. ඒක සර් කිව්වේ. හරි. තව මොනවද? වැඩිහිටියන් සමග එක කතා කිරීම. අන්න හරි. වැඩිහිටියෝ සමහර වෙලාවට අපිට තේරෙනවා ඒ කියපු කාරණය තුල අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා කියලා. අපි හිතමු වැඩිහිටි මාමා කෙනෙක් කවුරු හරි කිව්වා කියලා. හැබැයි අපි කියන්න යන්න හොඳ නෑ මාමේ ඔයා මොනවද දන්නේ? අපි එහෙම කතා කරන්නේ නෑ. එහෙම කියලා ඒක පිළිගන්න බැරි නම් නිහඬ වෙලා අපි අපේ ගමනක් වැඩක් කරගන්න ඕනේ. හරිද? එහෙම නැතුව අපි යත් එක්ක තර්ක කරන්න යන්නේ නැහැ. සමහර දේවල් තියෙනවා වැඩිහිටි අය කියපුවම අපිට ඒවා විහිළු ඒවා මෝඩ අදහස් වගේ තේරෙනවා මේ පොඩි කාලේ නිසා ඔයාලා. හැබැයි ලොකු වෙනකොට ඔයාලට තේරෙනවා අනේ එදා මේ මිනිස්සු කිව්ව කාරණා කොච්චර ඇත්තද කියලා. එහෙම කාරණාවක් තියෙනවා.
ඊට පස්සේ වැඩිහිටියන්ට බොරු කීම වැඩිහිටියන්ට බොරු කීම වැඩිහිටියන්ට නේ කාටවත් බොරු කියන්න පොඩි හිටියන්ටත් බොරු කියන්න හොඳ නෑ. කියන්නේ ඩියන්ස් පුංචියට බොරු කියන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔයාට ඔයාගේ බලහැ බාලයට බොරු කියන්නේ. එහෙම නෙවෙයි කිසිම වෙලාවක බොරු කියන්න හොඳ නෑ ඩියන්ස්. කිසිම හේතුවක් මත බොරු කියන්න. ගුරුවරුන්ට කීකරු මොකද්ද? ගුරුවරුන්ට කීකරුව සිටීම ගුරුවරුන්ට කීකරුව සිටීම ඔන්න ලියන්න පුළුවන්. හරි. 20 වෙනි පිටුව පෙරලා ගන්නකො දැන්. 20 වෙනි පිටුවේ තියෙනවා සිරිත් පිරිත් කියලා වගුවක්. වගුව පුරවන්න. හරි. ඒ වගුවත් එක්ක ඊළඟ දවසේ ගෙදර වැඩ ටික ඔන්න ශරීරයේ යහපැවැත්ම සඳහා ජලය පානය කරමු කියන දේ. මේ කතා කරන්නේ අපේ යහපැවැත්මනේ. අපේ යහපැවැත්මට කරන්න පුළුවන් හැමදේම මෙතන කතා කරනවා. ඒකට එක දෙයක් තමයි හොඳට වතුර බොන්න ඕනේ කියන කාරණය. ඇත්තටම අද වතුර කියන කාරණය හිඟතාවයක් තියෙනවා නේද? පිරිසිදු ජලය. හරි පිරිසිදු ජලයේ හිඟතාවයක් තියෙනවා. අපේම වැරදි නිසා ජලය දූෂණය වෙලා තියෙනවා. නේද? ජලය ටිකක් උල්පත් ජලය නැති වෙලා තියෙනවා. නැති වෙමින් යනවා. මේ වගේ කාරණා තියෙනවා. එතකොට අඩුම තරමේ දවසකට වතුර වීදුරු 8ක්වත් අපි පානය කරන්න ඕනේ. හරි වතුර වීදුරු 8ක්වත් අපි පානය කරන්න ඕනේ. ඒක එක සැරේ නෙමෙයි වරින් වර. හොඳම දේ තමයි අපිට වතුර බෝතල් වල පුරවලා හරි වතුර බෝතල් වල පුරවලා අපි නිතර ගැවසෙන තැන් වල තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්කෝලේදී නම් අපි ඉස්කෝලේ වතුර බෝතලේ ගෙනියනවා. එතකොට බොන්න පුළුවන්. හරි ඊට පස්සේ අපේ පාඩම් කරන මේස් එක කුස්සියේ තාලේ අපිට වතුර පුරවලා තියන්න ඕනේ බෝතල් වල. ඊට පස්සේ එතනින් යනකොට නැත්තම් බෝතලේ මුඩිය හරිය ටිකක් බීලා එක සැරේ වතුර බොන්නේ නැහැ. ඔව් කියන්නකො පුතේ. මේ උදේ මේ සිරිත් විරිත් එකේ උදේ හවස බුදුන් නැඳීම කියලා මම සිරිත් මේ එකට ලිව්වා. මේ එතකොට උදේ සවස මේ විරිත් කියන එකට තියෙන්න ඕන උදේ සවස බුදුන් නොවැදීමද නෑ එහෙම එකක් නෑ. ඒකටම අදාළ කියලා තව කාරණයක් නෑ. ඒක දෙපැත්තක් නෑ. අර විරුද්ධ පදවල මේ පදයට විරුද්ධ අනිත් පදේ කියලා එහෙම එකක් නෑ. විරිත් සිරිත් ටිකක් ලියාගෙන යන්න විරිත් ටිකක් ලියාගෙන එච්චරයි. හරිද පුතේ? හරි. එතකොට ජලය පානය කිරීමේ අපිට ලෙඩ රෝග වැළඳෙන එක අපිට වළක්ව ගන්න පුළුවන්. ඔන්න බලන්න 21 වෙනි පිටුවේ කියනවා දිනපතා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමෙන් ශරීරයට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ගෙදරදී කරුණු කීපයක් ලියන්න. අඩුවෙන් ජලය පානය කිරීමෙන් ඔබට දැනෙන අපහසුතා මොනවාද? අපේ හැම වියලෙනවා, වේලුණ බවක් දැනෙනවා. මේ උගුර වතුර බොන්න නැති වුණාට පස්සේ අපහසුතාවයක් දැනෙනවා. කට තොලකට වේලිලා කියලා කියන්නේ. ඒ වගේ මුත්‍රා කිරීමේ අපහසුතාවය දැනෙන්න පුළුවන් නේද? ඇඟ සම වේලෙනා වගේ දෙයක් දැනෙන්න පුළුවන්. වතුර අඩු වුණාට පස්සේ ක්ලාන්ත ගතියක් දැනෙන්න පුළුවන්. ඔන්න වගේ තියෙනවා අපහසුතාව ටික ලියන්න. හරි. නිර්මාණ කරන්න කිව්වා. කළාද? අවුද කලේ? සෙනෙත් කරා. හරි. සෙනෙත්ගේ නිර්මාණය පෙන්වන්න සෙනෙත් චිත්‍රයක් දැන්දේ ඔයා. ඔව් සර්. සෙනෙත්. සෙනෙත් කතා කරන්නකෝ. කැමරාවත් ඔන් කරලා. අනාලේ සෙනෙත් කතා කරන්න. එතකොට පෙනේවි අනිත් අයට. සෙනෙත්. මොකද්ද සර්? අනාලේ. සෙනෙත් ඔක ටක් කැමරාවට අල්ලන්න අන්න හරි. මොකද්ද සෙනෙත් ඔයාගේ ওই කතාවෙන් කියවෙන්නේ? තව චුට්ටක් පෙන්නන්න. අන්න හරි. මොකක්ද සෙනෙත් කියවෙන්නේ? ඔකෙන් කියවෙන කතාව අපිට සතුන්ට කෑම දීම. සත්තුන්ට කෑම දීම. ඔය ලේනෙක් ඇවිල්ලා කෑම කනවා නේද? ඔව්. එතකොට අපි කිව්වේ අඳින්න කියලා ඔයාලට යහපත් සිරිත් යටතේ. හොඳයි සෙනෙත්. එයා උත්සාහයක් අරන් තියෙනවා. එයා ලස්සන චිත්‍රයේ ඇඳලා තියෙනවා. හරි. අපේ අනිත් යාළුවෝ සර් කේශලිත් කළා. කේශලි පෙන්නන්නකෝ.
හරි. කේශලී මට ෆොටෝ එකක් දාලා තිබ්බා ඔගේ නේද? මම යාළුවන්ට බලන්න නැත්තේ වුණා. මොකද්ද කේශලී ඔගෙන් කියවෙන මේ යහපත් සිද්ද? කේශලී කියන්න පුතේ. මුවරංචුව. මුවරංචුව. මොකද්ද ඔගෙන් කියන්නේ? කැලේ විදින ගම. ඔව් ඒක හරි. නමුත් මොකද්ද අපේ මාතෘකාව යහපත් සිරිත් කියන එකට ඔක අදාළ වෙන්නේ කොහොමද? සමගියෙන් ඉන්නවා. සමගියෙන් ඉන්නවා. මෙහෙම අදහසක් ගමු හොඳයි. යහපත් සිරිතක් නේද? තව කවුද අපේ යාළුවෝ ඇන්දේ චිත්‍ර? කවිස්ක කොයාගේ චිත්‍රේ? දැන් කවුරුවත් නැහැ. ලිනු එහෙම බෑ ඉතින්. මොකද ලියන්ස? දිහන්ස ඇන්දර්සන් මේ පාට කරන්න අමතකුණා දැන් පාට කරා. කමක් නෑ. ලියන්ස කමක් නෑ පාට නොකල එක මට පෙන්වන්නකෝ ලියන්ස. ලිනු වාගේ පාට කරා සර්. ඒක තමයි ඒක ඔලිනු එදා මේ මට උණ ගැනිලා ආවේ නෑ. රයිට්. පන්තියට හිටියේ නෑ. ලිනු ලියන්ස පෙන්වන්න පුතේ ඔයා බාගෙන ඇඳපු එක උනත් කමක් නෑ අපිට පෙන්වන්න. පසිදු කෝයාගේ චිත්‍රේ මොක්ෂා සර් මං එදා ආවේ නෑ සර්. කොඩියන්ස ඔයාගේ එක පවනිකෝ ඔයාගේ චිත්‍රේ නෙත්මි ලුසිර කලන හරි දැන් කමක් නැහැ ඊළඟ දවසේ එනකොට නම් හැමෝම නිර්මාණයක් කරන් එන්න ලස්සන කවියක් ගීතයක් කතන්දර දැන් මම ෆොටෝ එකක් ගහලා දාන්නම්. බලන්න මොකද්ද ෆොටෝ එකක් ගහලා දාන්න. ඒක නෝ පෙන්න දාන්න ෆොටෝ එකක් දාන්න බඩ ඒක දැන් තව ඩිංගක් පාට කරන් තියෙනවා. දැන් ක්ලාස් එකේ ගාලා රොටි කෙනේ කරන්නේ නැත්තේ ඔයා මං කියලා දුන්න පාඩම ඔළුවට යන්නේ කොහොමද පුතේ? එහෙම වැඩ කරන්න එපා. එහෙම වැඩ කරන්න එපා. ඔයාට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ. හරි? දුන්න වැඩේ. නෙත්මි. නෙත්මිගේ සින්දුව කියන්නද? නෙත්මිගේ සින්දුව නෙවෙයි කොහොම නෙත්මිගේ නිර්මාණය. නෙත්මි කයිය විතරයිනේ ඔයාගේ. වැඩක් කියපන් කරන්නේ නැහැ නේ. ලැජ්ජාවේ බයප්පා. එන සිරිත් ගැන සින්දුවක් කියන්න පුළුවන්ද නෙත්මිට? ලස්සන සින්දුවක්. හරි. රචනා මාතෘකාව ලියා ගන්න පුතේ. සර් මම ලිව්වේ සින්දුවක්. මොකද? මම ලිව්වේ සින්දුවක්. මේ සිරිත් ගැනද? නැහැ ඉස්කෝලේ තියා දුන්න එක. තියා දුන්න එක. අපි එක අහමු මේ මාතෘකාව ලියාගෙන. මෙන්න මේක ගැන ලියමු අපි. මට පාරේ වැටි තිබුණු පසුම්බියක්
මට පාරේ වැටී තිබුණු පසුම්බියක් හමු වී. හරිද? අපි සාමාන්‍යයෙන් පසුම්බියක් කියන්නේ පර්ස් එකක් හම්බ වුණා. ඊට පස්සේ ඔයා ඒක හම්බුනාට පස්සේ මොකක් කරන්නේ නැද්ද? අපිට පුළුවන් ඒකේ සල්ලි මොනවා හරි තිබ්බම ඒ සල්ලි ටික ඔක්කොම අරන් පර්ස් එක විසික් කරලා දාන්න. ඔය සමහර ගොඩක් ඔය පිට් පොකට් ගහන අය කරන්නේ ඒක. හැබැයි ඒක කැතම කැත පුරුද්දක්. මොකද ඒ මුදල් ටික මේ අත්වල කරකට එනකම් මොනවා හරි වැඩක් වලක් කරපු මිනිස්සෙක් වෙන්න පුළුවන්. නැත්තම් තමන්ගේ දරුවන්ට බෙහෙත් ටිකක් ගෙනියන තාත්තා කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ඒ පර්ස් එක. එහෙම නැත්තම් ඉස්කෝලේක පොත් ටිකක් මොනවා හරි අරන් දෙන්න නගරයට ආපු අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ තමන්ගේ දරුවට වෙන්න පුළුවන්. හරි? ඒක නිසා මේ සල්ලි ටික අරන් අපි විසික් කරනවා කියන්නේ අපි තරං ජරා නරක කැත කෙනෙක් තවත් නැහැ. යහපත් මිනිස්සු ඒ වගේ වැඩ කරන්නේ නැහැ. හරිද? අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. එකක් තමයි ඒකේ හරහා පසුම්බිය හරහා ඒකේ අනන්‍යතාවය තහවුරු කාගේද කියලා තහවුරු කරගෙන අදාළ පුංචලයන්ට බාර දෙන්න පුළුවන්. පොලිසියට බාර දෙන්න පුළුවන්. ග්‍රාම සේවකට බාර දෙන්න පුළුවන්. ඔයාලට පාසලේදී හම්බුණා නම් ගුරුවරයෙකුට එහෙම බාර දෙන්න පුළුවන්. ගෙදරදී අම්මා තාත්තට දීලා දෙමව්පිය හරහා අදාළ පුංචලයන්ට බාර දෙන්න. බාකද මම දැකලා තියෙනවා සමහර වෙලාවට එහෙම බාර දුන්නාට පස්සේ සමහර අය අර තිබිච්ච සල්ලි ටික ඔක්කොම අදාළ පුංචලයට දීලා ඒක පසුම්බිය අහුලපු පුංචලයට අර පර්ස් එකේ තියෙන වටිනා ලියකේ يعني ඒකේ තියෙනවනේ කාඩ් බැංකු කාඩ් ලයිසන් එක ඩෙන්ටිටි කාඩ් එක නේද පාස්පෝර්ට් කාඩ් මේ වගේ දේවල් අනේ වටිනා කියන ලියකේ විලි ටික අරගෙන ගිහිල්ලා මේ විතරක් අරන් ගිය අවස්ථා තියෙනවා ඒක නිසා ඒ ගැන ටිකක් හිතලා ඉස්සෙල්ලා පොලේ එක හොඳට ලියලා වාක්‍ය 6-7ක් ලියලා ෆොටෝ එකක් ගහලා මට දාන්න. හරි? ඒක කරා. ඔක මතක් කරන්න තියෙන්නේ. හරි නෙත්මි. එහෙනම් ඔයාගේ කවිය 10ක් කියන්න. අපි නෙත්මිගේ ගහලා ඉමු. සර් බෝඩ් එක පෙන්න. සර්. සර්. ඔව් එහෙනම් නිලු. ගිය සෙන්සුරාදා මාතෘකා මොකද්ද රචනා? අපේ යාළුවෙක්ගෙන් අහලා බලමු. සර් ඒ වෙලේ මතක් කරලා දුන්න එකක් පුතේ තියෙන්නේ. කාටද කියන්න පුළුවන්? සර් කියන්නම්. සෙනසුරාදා මේ වැස්ස නැති කාලේ කිමේ. වැස්ස නැති කාලයේ කිමේ. හරි කියන්නේ සර් කියන්නම් සින්දු. කියන්න සුළඟේ ඔබ කොයි සිටේද එන්නේ සැරින් සැරේ හිමින් විතයින් යන්නේ කියන්න සුළඟේ ඒ ඔබ කොයි සිටේද එන්නේ සැරින් සැරේ හිමින් විතයින් යන්නේ කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ වනාන්තරේ ඔබ දැක නැති තැනකින් එන්නේ තාලේටද ගහේ අත්තු කොලේ නැටුවේ අතරේ මඟදී ඔබ එන විට මොනවද දුටුවේ ගොප්පල පුතෙක් ගියා උදේ ගවරක් නැටු හැටි දැක්කා සමත් කැලේ මැදදී සත්තු දැක්කේ නැද්ද මඳනලේ කුරුළු මවක් නැති උනේ පොඩි පැටවෙකු සෙව්වා තුරුළු කරන් මුවදෙන පැටියට කිරි පෙව්වා බුදුන්ගේ සිරිපාතියයි ලොව පරසිට සමන්ගිරේ වටේ සුළඟේ ඔබ ගියේ නැද්ද ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවද මන්දා අදත් උදෑසන මා සිරිපාදය වැන්දා රටත් බලා සැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකි නම් ඔබ මෙන් තන තන යන්න රටත් බලා සැමට සිසිල බෙද බෙද දෙන්න මටත් ඇහැකි නම් ඔබ මෙන් තන තන යන්න හරි කවිස්කගේ ඉක්මනට කියන්න කවිස්ක බිබිලි ඡන්දය මං කියන්න කො උන්දේවිලක්ස මොකද්ද තේරවිලි 10ක් කියන්නේ බිබිලි ඇහුන්නේ බිබිලි ඡන්දය බිබිලි චන්ද්‍රයා ඔන්න බිබිලි චන්ද්‍රයාලු හරි යාළුවෙක් විසඳන්න නෑ ඔයා විසඳන්න පුතේ බිබිලි නම් gadu ඡන්දය නම් හොඳ gadu හොඳ අඩු ගඳ ඒකනේ ඒක එනවා ඔයාලා නාන්න හරි එක දෙවිලක් ඇති අදට අපි ඊළඟ දවස් අනිත් එක කතා කරමු හරි ඔන්න එනවා වැඩට ඉන්න වැඩ ටිකක් තියෙනවා ඒ තමයි රචනාව මට පාරේ වැටී තිබුණු පසුම්බියක් හමු විය මට පාරේ වැටී තිබුණු පසුම්බියක් හමු විය රචනාව ඊළඟට 28 වෙනි පිටුවේ විහිදුවාලි වීම් ටික තියෙනවා ඊළඟට පරිසරයේ වැඩ ටික තියෙනවා අද අපි මව්බස කතා කළේ නෑ මව්බස වැඩ ටික දැන් බොහෝ දුරට ඉවර වෙලා තියෙන්නේ මාසක අදාළව ඊළඟ කාරණය තමයි අපි ඉරිදා ආරම්භ කරනවා කියලා කිව්වා සරසවි ආයතනයේ පන්ති සාමාන්‍ය හෝල් ක්ලාස් එක. නමුත් අපි ඒක ටික දවසකට නතර කළා මොකද කොරෝනා තත්ත්වය අයහපත් තත්ත්වයක දැන් තියෙන්නේ ආයි. ඒක නිසා මේ විදිහට අපි පුළුවන් උපරිම උත්සාහය ගමු. අනේ චුටි ඉල්ලීමක් කරන්න තියෙනවා. මට රචනාව හැමෝම එවන්නහා මේක කරන්න දෙමව්පිය චුට්ටක් මහන්සි වෙලා ඉන්න ඔබ මේ හිතන්නේ අනේ ඔන්ලයින් කළාට වැඩක් නැහැ මේ මෙහෙමයි කියලා හිතන්නේ නැතුව අපි ඔන්ලයින් එකෙන් මොකද බාකද ආය රටේ තත්ත්වය ආයපත් වුණොත් අපිට නෙමෙයි අපි මේ කරන වැඩේ හරියට කරන්න අපිට ඒකට උදව් කරන්න. නිසා රචනාව ඔබ අහලා කෝපතේ ලිව්වද කියලා ඔබම දෙමව්පිය ඔබම එක්ක අම්මා නැත්නම් තාත්තා ඔබම දරුවට කියන්නේ නැතුව ෆොටෝ එකක් ගහලා මට එවන්න. හරිද? සමහර ඒවා තියෙනවා මම බලලා තියෙන්නේ ඔබට මම නොබැලුවා බව පෙන්නනවා ඇති නමුත් නෑ මම බලලා තියෙන අඩුපාඩු වල තියෙන දේවල් ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි අපි සෙනසුරාදා අනාවරණ පේපර් එක ඔයාලත් එක්ක ලියනවා සාකච්ඡා කරනවා ඒක නිසා සියලුම දෙනා මම ගෲප් එකට දාලා තියෙන්නේ සියලුම දෙනා ඒක ලියාගෙන එන්නේ ඉස්කෝලේ දිවිවට ප්‍රශ්නයක් නෑ ආයෙ ලියලා එන්න අපි සාකච්ඡා කරමු පේපර් දෙක. හරි. තව යාළුවෝ ඉන්නවා නම් ඔයාලගේ ඉස්කෝලේ සෙනසුරාදා ඉන්න කියන්නේ අපි අනාවරණේ කතා කරනවා කියලා මේ ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච නැති අය වුණත් පුළුවන් කැමති අයකට සම්බන්ධ වෙන්න කියලා කියනවා. හරි ඒකත් මතක් කරනවා. ඩියන්ස් ඔයාගේ සින්දුව ඉක්මනට කියන්නකෝ. නැත්තම් එයා තරහ වෙනවා මාත් ඉක්මනට කියන්න ඩියන්ස්. අහන්නද කියලා ඇහුවේ සර් එරවිලක් අහන්නද කියලා ඇහුවේ සර් අද තේරවිල්ලක් ඩියන්ස් එක තේරවිල්ල කියන්නකෝ ඩියන්ස් නෑ හරිද අපේ ක්ලාස් එක නවත්තන්න හදන්නේ අපි ආයෙ හම්බෙන්නේ සෙනසුරාදා උදේ 6:30 හරිද යම් කෙනෙකුට අපහසුතාවයක් තියෙනවා නම් අපිට සෙනසුරාදා අවසර ක්ලාස් එක ගන්න පුළුවන් හවස 6:30 විදින්න බැරි දුන්න හරිද හවස 6:30
හරිද? ඒ ගන්න වෙන්නේ බෑනේ සර්. අහන් ඉන්න. විදින්න තේරුන්න. තේරෙවිලි කතා කියන්න එපා කවිස්කර. හරිද? අහන් ඉන්න. එහෙම නැති වුණොත් හවස 6යි කියන තමයි ගන්න වෙන්නේ. ඒ අනිත් පැයට අපහසුතාවයක් නැත්තම්. හැමෝටම පුළුවන් නම් විතරයි. හරි? එකක් මතක් කරනවා. බෑනේ. එහෙනම් අපි අදට නතර වෙමු. අනිවාර්යෙන්ම මට රචනාව ඉක්මනටම ලියලා එවන්න. හරි? ලස්සනම ලස්සන රචනාවක් ලියන්න. බොහොම නිර්මාණාත්මක රචනාවක් ලියන්න. අපි හිතනවට වඩා එහා ගිහිල්ලා හිතලා ඔයාලට ලියන්න පුළුවන් මේක. හිතලා මේක ලියලා එවන්න. එහෙනම් සර් අදට නවතිනවා. හැමෝටම සුබ රාත්‍රියක් වේවා. අද කියලා දුන්න ස්ථානීය අගය කියන ටික හොඳට බලා ගන්න. කවදාවත් අමතක නොවන විදිහට මේ වචන වලින් මොනවද කියවෙන්නේ කියන කාරණේ. එහෙනම් සර් නවතිනවා. හැමෝටම දරුවන් සන්නයි සුබ රාත්‍රියක් වේවා පුතේ. සුබ රාත්‍රියක් වේවා.